සාධනාවේ පවත්තන් හඳුනන සාදු සාදු සාදු. සත්පුරුෂ පින්වත්නි, වැඩම කොට වදාළ අතිපූජනීය විචිත්‍ර ධර්ම කතික ගෞරවනීය අපේ නම කියන අවසරයි, මාවර්ලි බද්දිය පණිතහඳුරන් වහන්සේගේ අවසරයි. අද නිකිණි පොහෝ දින පැවැත්වෙන විශේෂ ධර්ම දේශනය මාර්ගස්පිටිය සිරිසුදත්තාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන තමයි සිදු කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය තුල ඉඳලා අන්තර්ජාලය ඔස්සේ. ඉතින් අද දවසේ මම අදහස් කළා මගේ දයාබර පියාණන් එවැගේ මෑණියන්ට ආශිර්වාද කිරීමට, එවැගේම අපවත් වදාළ වයම් මධ්‍යම දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මාගේ ගුරු දේවෝත්තම පූජ්‍ය වදේමන ඥානතිලක අභිදාන අපේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම ගුරු දේවෝත්තම පූජ්‍ය ඉඩංගම හේමතිලක අධිකරණ නායක මහින්පාණන් වහන්සේට, ඒ වගේම ගුරු දේවෝත්තම පූජ්‍ය පතිංගොලි ජීවානන්ද ලොකුහාමුදුරන් වහන්සේට, ඒ වගේම අපවත් වදාළ ගුරු දේවෝත්තම පූජ්‍ය මැදකන්දි ධම්මානන්ද අධිකරණ සංඝ නායක මහින්පාණන් වහන්සේ ඇතුළු විහාරගණයේ අපවත් වදාළ සියලුම නායක හාමුදුරන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා කිරීම, ඒ වගේම මිය පරලොව ගියපු මගේ සහෝදරයා ආර්.එම්.ආර්.ජී ගාමි විපුලසේන සහෝදරයාට, ඒ වගේම ලයන ගුණතිලක මාමට, ඒ වගේම ගල්ලේදඬු පුරාණ රාජමහා විහාරාධිකාරී පූජ්‍ය බලංගොඩ ශාසන ජෝති අපේ සහෝදර හිම්පාණන් වහන්සේගේ දයාබර පියාණන් WK.KW ආර්යසේන පියාණන්ට පින් පැමිණීමට, ඒ වගේම මගේ මාවගේ පියාගේ දෙපාර්ශ්වයෙන් මිය පරලොව ගිය සියලු මිනිසයන්ට අපේ දායක පින්වත් හැම දිනාටම පින් පැමිණීම අරමුණු කරගෙන තමයි මේ නිකිණි පෝදා මේ ධර්ම දේශනාව අපි සූදානම් කළේ. මම নমස්කාර පූර්වකව පාදාභිවන්දන යුක්තව ඊ타මත්ම ගෞරවයෙන් ආරාධනා කරන අපේ පඬිතු හාමුදුරන් වහන්සේට අපේ කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්ම දේශනය පවත්වන හැටියට හැමදෙනාම පින්වත්නි නැවත වරක් සාදුනාදයක් පවත්වන්න. සාදු සාදු සාදු. නමස්කාරය කියන්නේ පන්සිල් කරන්නට. තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං
සමාදියාමි. අප්පමාදේන සම්පාදේත සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයේ වැඩ සිටින කොළඹ ටී.එස්. සේනානායක විද්‍යාලයේ ධර්මාචාර්ය ශාස්ත්‍රපති පණ්ඩිත අපේ ඇතිපල්ලාවල නන්දසාර පණ්ඩිත හාමුදුරුවන් වහන්සේගෙනුත් කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ පූජනීය අම්පිටිය සද්ධාවාස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙනුත් ඒ වගේම මාරගස්පිටිය සිරි සුදත්තාරාමයේ වැඩ වාසය කරන පූජනීය ස්වාමින් වහන්සේගෙනුත් අවසරයි. මේ අවස්ථාවේ සජීවීව මාරගස්පිටිය සිරි සුදත්තාරාම විහාරස්ථානයට එක්රොක්ව සිටින ශ්‍රද්ධාකාමී කාරුණික පින්වතුනි, ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානයට අපේ පින්වත් තරුණ මහත්තුරු කීප දෙනෙක් අද පොය දවස නිසා ටිකක් මේ රටේ හැටියට නිවාඩු කාලෙත් නිසා දහම් කරුණක් ඉගෙන ගැනීමේ අභිලාෂයෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් පැමිණිලා සිටිනවා එම පින්වතුනි. අද අපි සූදානම් වෙන්නේ උතුම් පින්කමක් කරන්නට මේ නිකිණි පුර පසළොස්වක පොය දවසේ අපේ කල්යාණ මිත්‍ර සහෝදර ඇතිපල්ලාවල නන්දසාර පණ්ඩිත හාමුදුරුවන්ගේ ආදරණීය අම්මටත් තාත්තටත් තිලකරත්න පියාණන් වහන්සේට සහ එම මාතාවට ආශිර්වාද කරන විශේෂ ආශිර්වාදාත්මක ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නට තමයි ඔය ඇත්තෝ මේ පැමිණිලා ඉන්නේ. ඊට අමතරව අපවත් වී වදාළ උන්වහන්සේගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේලට පින්පෙත් අනුමෝදනා කිරීම පින්කමේ අරමුණු අතර තිබෙනවා. ඒ අරමුණු අපි පින්කම අවසානයේ සඳහන් කරලා උන්වහන්සේලාගේ නම් ගොත් සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම සිද්ධ කරනවා. ඒ වගේම තවත් උන්වහන්සේගේ නමින් මිය පරලෝ ගියපු ඥාති හිත මිත්‍රාදීන්ට පින්පෙත් අනුමෝදන් කිරීමකුත් තිබෙනවා. ඒ පිළිබඳවත් කරුණු කාරණා අපි පින්කම අවසානයේ සිහිපත් කරලා පින් අනුමෝදන් කිරීම සිදු කරනවා. ඒ නිසා මුලින් අපි හැමදෙනාම ටික වෙලාවක් සද්ධර්මය ශ්‍රවණය කරන්නට අපේ අවධානය යොමු කරමු. ඇත්තටම මම බොහොම කැමැත්තෙන් හිටියේ අපේ ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයට මාතලේ පළාතේ තියෙන්නේ මාරගස්පිටිය සිරි සුදත්තාරාම විහාරස්ථානයට වැඩම කරලා ධර්ම දේශනාවක් අපේ සදහවත් ගුණගරුක ගම්වාසීන් වෙනුවෙන් සිද්ධ කරලා දෙන්න. නමුත් අප මේ රටේ වැඩම කරලා අධ්‍යාපනික කටයුතු වල නියැලලා සිටින නිසා අපේ ස්වාමීන් වහන්සේත් ඇමරිකාව ඒ වගේම යුරෝපය ආදී බොහෝ රටවල ධර්මචාරිකාවක නියැලෙන අතරතුර මේ කාලේ අප සමග මේ සේනාසනේ
වැඩ වාසය කරන නිසාවෙන් ජපානයේ කනගවත් සුගත භාවනා මධ්‍යස්ථානයේ උන්වහන්සේ ඉල්ලා සිටියා ලංකාවට වැඩම කරපු දවසක පන්සලට වැඩම කරලම දේශනාවක් සිද්ධ කරමු. එතකන් මේ විදියට බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ බණ දේශනාවක් කරලා දෙන්න අපේ දායකයෝ හැමෝම ලොකු පුළුල් තිරයක් යොදාගෙන දායකයෝ ධර්මශාලාවට රැස් වෙලා මේ දේශනාව අහනවා කියලා අපේ සායනහන්සේ අපිට සිහි කළා. අපි බොහෝම කැමැත්තෙන් සතුටින් තමයි අපේ ගම්වාසී බෞද්ධ පිරිස වෙනුවෙන් මේ දේශනාව සිද්ධ කරන්නේ. ඉතින් බුද්ධ පුතුන් මුහුණු පොතේ සිටින ඇත්තන්ටත් මේ නිකිනිපුර පසළොස්වක පෝය දවසේ මේ වගේ දේශනාවක් අහන්නට අවස්ථාව ලැබෙන්නේ නිසා. අද වටින පෝය දවසක්. ඒ තමයි මහරහතන් වහන්සේලා හැමෝටම පුදුමාකාර ගෞරවයක් පැහැදීමක් අපේ හිතේ තියෙනවා. හැබැයි ඇත්තම කිව්වොත් මට මගේ හිතේ විශේෂ ආදරයක් බැඳීමක් තිබෙන උතුම් මහරහතන් වහන්සේ තමයි ආනන්ද මහරහතන් වහන්සේ. ආනන්ද මහරහතන් වහන්සේ ගැන තිබෙන ඒ හිතේ පැහැදීම ඒක වචන වලින් මට විස්තර කරන්න අමාරු එකක්. පුදුමාකාර පැහැදීමක් උන්වහන්සේ ගැන විශේෂයෙන් විශ්වවිද්‍යාලයන්ට පෙර ඉඳලම මගේ ළමාවිය ඉක්මනකොටම උන්වහන්සේ ගැන විශේෂයෙන්ම මම අපේ ගණේගම සරණංකර හාමුදුරුවෝ කියලා උතුම් යතිවරයාණන් වහන්සේ නමක් ওই බද්දේගම පළාතේ වැඩ හිටියා. උන්වහන්සේගේ පොත්වලින් ආනන්ද හාමුදුරුවෝ ගැන ඉගෙනගත්තු කරුණුත් එක්ක ඊළඟට පසු කාලීනව ත්‍රිපිටකය අධ්‍යයනය කරනකොට ආනන්ද තෙරුන් වහන්සේ නිසා අපිට දායාද වුණු ඒ උතුම් ධර්ම රත්නය පිළිබඳව මෙනෙහි කරනකොට පුදුමාකාර ගෞරවයක් ආදරයක් අපේ බුදුහාඳුරු බලාගත්තු විදිය ගැනනේ අපේ බුදුහාඳුරුන්ට උපස්ථාන කරපු විදිය ගැන ඒකෙදි ආපු පීඩා නේ ඉතින් කෙලෙස් සහිත හාමුදුරුවන්ගේ මොන තරම් කැපිලි කෙටිලි ඇතියෙන් නැද්දනේ භාග්‍යවතුන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයා වුණා ධර්ම භාණ්ඩාගාරික වුණා ඒ සියල්ල උපේක්ෂාවෙන් විඳගෙන අනිත් එක පුදුම මෙත්සිතකින් කාන්තාවෝ දරුවෝ නේ මේ හැම කණ්ඩායමකටම තමන්ගේ හිතේ තිබුණු අසීමිත මෙත්සිත පතුරවපු ඒ වෙනකොටත් රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයිනේ අපේ බණ පොතට අනුව උන්වහන්සේ සෝතාපන්න වෙලා ඉඳලා තියෙනවා පුදුමාකාර ගුණ තිබිච්ච උතුමෙක් ආනන්ද තෙරුන් ඉතින් උන්වහන්සේ අද වගේ පොය දවසක තමයි රහත් වුණා කියලා අපේ තේරවාදී ත්‍රිපිටක සාහිත්‍යයේ සහ අපේ ආගමික වංශ කතාවන්හි සඳහන් වෙනවා. ඉතින් අද අපිට වටින පොයක්. මම බොහොම කැමති උතුම් පොය දවසක්. ඒ කරුණ නිසා. අනිත් එක පළමු ධර්ම සංගායනාවනේ. පළමු ධර්ම සංගායනාව සිද්ධ වුණේ අද වගේ උතුම් පොය දවසක. ඇත්තටම පළමු ධර්ම සංගායනාව ඒ වෙලාවේ අජාසත් රජුරුවන්ගේ රාජ අනුග්‍රහයෙන් නේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ මූලිකත්වයෙන් සිද්ධ නුනන සමහර විට නිගණ්ඨ නාථපුත්තතුමාගේ අභාවයෙන් පස්සේ මරණයෙන් පස්සේ අපවත්වීමෙන් පස්සේ ඒ ජෛන ශාසනයට අත්තුණු ඉරණමම වෙනත් එවකට හිටපු ශාස්ත්‍රූවරු අභාවයට පත් වුණාට පස්සේ ಭಾರತයේ තිබුණු ඒ එක් ශාසනයන්ට අත්වෙච්ච ඉරණමම බුද්ධ ශාසනයට අත්වෙන්න ඉඩ තිබුණා. ඉතින් තේරවාදී බුද්ධ ශාසනය තේරවාදී සංඝ පරපුරක් මේ ශාසනය නිර්මාණය වෙලා
තේරවාදී ධර්මය ලෙස ඉදිරියට මේ උතුම් ශ්‍රී සද්ධර්මය පවත්වාගෙන මේ නිකාය ගණනකට 5කට මේ සද්ධර්මය බෙදලා ඒවා එක් එක් හාමුදුරුවන්ට බාර දීලානේ ඔබ වහන්සේලා මෙන්න මේ ටික සූත්‍ර පිටකේ කටපාඩම් කරගෙන යන්න. දීඝ නිකාය, ඔබ වහන්සේලා මජ්ක්‍ධිම නිකාය, ඔබ වහන්සේලා සංයුත්ත නිකාය, ඔබ වහන්සේලා අංගුත්තර නිකාය. මෙන්න මේ පිරිස තමයි කුද්දක නිකාය. මෙහෙම මේ නිකාය වශයෙන් 5කට මේ ත්‍රිපිටකය ගොනු කරලා විසිරලා තිබිච්ච බුද්ධ වචනේනේ ගොනු කරලා ධර්ම විනය සංග්‍රහ කරලා අපට සුරක්ෂිත කරන වටින පොය දවසත් අද පොය දවස. ඒ නිසා නිකිනි පොය අපිට හරි වටිනවා. හරිම වටින පොය දවසක්. උතුම් පොය දවසක් මේ සම්බුද්ධ ශාසනය. ඉතින් ඒ වගේ වටින පොය දවසක තමයි අපේ පින්වතුන්ලා මේ සද්ධර්මය ශ්‍රවණය කරන්නේ. ඉතින් අද අපේ දේශනාවේදී මම ඔබත් එක්ක සාකච්ඡා කරනවා මේ තුනුරුවන් සරණ ගියපු තැනැත්තාට ලැබෙන ප්‍රතිඵලයක් ගැන ලැබෙන ලාභයක්. යෝච බුද්ධංච ධම්මංච සංඝංච සරණං ගතෝ. යම් කිසි කෙනෙක් බුදුන් දහම් සංඝුන් සරණ ගියාද චත්තාරි අරිය සත්‍යානි උතුම් චතුරාර්ය සත්‍ය සම්මප්පඤ්ඤාය පස්සති අන්නේ තැනත්තා උතුම් නුවණින් දකිනවා අවබෝධ කරනවා. අන්න මේ ලෝකේ තුනුරුවන් සරණ ගියපු කෙනෙකුට ලැබෙන උතුම්ම ලාභයක් තමයි වටිනම ලාභයක් තමයි චතුරාර්ය සත්‍ය ධර්මය දකින්ට අවබෝධ කරන්ට ලැබෙන අවස්ථාව. ඉතින් ඒකට අපි පළමුවෙන්ම සිද්ධ කරන්න ඕන දේ තමයි හරියට නිවැරදිව නිර්වුල්ව තුනුරුවන් සරණ ගියපු කෙනෙකු බවට පත් වෙන එක. වචනෙන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කියලා දවසට සැරයක්වත් බෞද්ධ ගෙවල් වල මිනිස්සු කියනවානේ. හැබැයි අපි හදවතින්ම ජීවිතෙන්ම කොයි තාක් දුරට අවංකව බුදු සරණ ගිහින් බුදු සරණ යනවා කියන්නේ දෙවියෙක් සරණ යනවා වගේ වෙනත් ආගමික ශාස්ත්‍රූවරයෙක් පිහිට කරගන්නවා වගේ එකක් නෙමෙයි. මොකද ඒ බයට වෙන එකක් නෙමෙයි. අපි අර භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ නේද? මහා වනාන්තර ගස්ගල් පර්වත මිනිස්සු සරණ යනවා බහුම් වේ සරණං යන්ති පබ්බතානි වනානිච ආරාම රුක්ක චේත්‍යානි මනුස්සා භයතජ්ජිතා. බයෙන් තැති ගත්තට පස්සේ මිනිස්සු වඳින එකක් කරනවනේ. ඕන එකකට වඳිනවානේ. බයෙන් තැති ගත්තම මිනිස්සුන්ට කිව්වොත් මෙන්න මෙතෙන්ට වැන්දම ඔයාගේ ප්‍රශ්න ඉවර වෙනවා කියලා මිනිස්සුන්ට ඕන තැනකට වන්දන්න පුළුවන්. ගරු කරවන්න පුළුවන්. හැබැයි ඒක වෙන්නේ බයෙන්. එතකොට අපිට අපේ බුදුහාමුදුරුවෝ ගැන පැහැදීමකිනුයි අපි සරණ යන්නේ. එහෙම නැතුව අපි බුදුන් සරණ ගියා කියලා වාක්‍යයක් කිව්වටවත් බයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරාටවත් ඒක නියම බුදු සරණ ගියපු කෙනෙක් වෙන්නේ නැහැ. හරියට බුදු සරණ ගියපු කෙනෙක් කියන්නේ හරියට ශ්‍රද්ධාව පිහිටපු කෙනෙක් කියන්නේ. හරියට බුදු සරණ ගියපු කෙනෙක් කියන්නේ හරියට ශ්‍රද්ධාව පිහිටපු කෙනෙක් කියන එක. මොකද බුදු සරණ ගියා යනු බුදුන් දැක්ක කියන එකනේ. නේද? බුදුන් දැක්ක කියන්නේ. බුදුන් දකින්න ලේසියෙන් බෑ. පිළිම වහන්සේ දැකීම බුදුන් දැකීමක් නෙමෙයිනේ. බුදුරජාණන් වහන්සේ මෙහිම මුහුණට මුහුණම අපිට හමු වුණොත් ඒකත් බුදුන් දැකීම නෙමෙයි කියලානේ බුදුහාමුදුරුවෝ දේශනා කළේ වක්කලි හාමුදුරුවන්ට. වක්කලි හාමුදුරුවෝගෙන් දවසක් බුදුහාමුදුරුවෝ ඇහුවා වක්කලි ඔබ හැමදාම ඇවිල්ලා මා දිහා බල බල ඉන්නවා. මොනවද ඔය බලන්නේ?
එතකොට උන්වහන්සේ කිව්වා නේ මම ඔබ වහන්සේ දකින්න උත්සාහ කරනවා. මම මේ ඉන්නේ ඔබ වහන්සේ බලන්න ඔබ වහන්සේ දකින්න. භාග්‍යවතුන් වහන්සේ වෙලාවේ වක්කලි ආම්දුරුවන්ගෙන් ඇහුවා. කින්තේ වක්කලි ඉමිනා පූතිකාය වක්කලි. නව දොරකින් දුගඳ හමන දේවල්ම වැగిරෙන මේ ශරීරය දැකීමෙන් නුඹට ඇති ප්‍රයෝජනෙ කුමක්ද? යෝකෝ වක්කලි යෝ ධම්මං පස්සති. වක්කලි කවුරු හරි කෙනෙක් මගේ ධර්මයේ දැක්කොත් සෝමං පස්සති. ඔහු තමයි මාව දැක්කා වෙන්නේ. එතකොට භාග්‍යවතුන් වහන්සේම දේශනා කරපු විදිහට නිවැරදිව බුදුන් දැක බුදුන් සරණ යාම නම් උන්වහන්සේ දේශනා කරපු උතුම් මාර්ගය අපි අනුගමනය කරන්න පටන් ගන්න එක. එතකොට අපේ මාර්ගස් පිටිය සහ යවට ගම්වාසී පින්වතුන්ලා බුදුන් සරණ ගියපු උපාසක පිරිසක් උපාසිකා පිරිසක් වෙන්න නම් ඔයත් බුදුරජාණන් වහන්සේගේ ධර්මය හොඳට තේරුම් ගන්න ඕනේ. තේරුම් අරගෙන ඒ දහම තුලින් භාග්‍යවතුන් වහන්සේගේ ගුණය දකින්නත් ඕන, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් නුවණ දකින්නත් ඕන. අන්න එතකොට ඔබ බුදුන් දකිනවා. ඔබ එතකොට පහදිනවා මේ බුදුහාමුදුරන්ගේ උතුම් නුවණ ගැන. උතුම් ගුණය ගැන. අන්නේ පැහැදීම මත කවුරු හරි කියනවා නම් මම මෙතෙන් පටන් දිවි හිමියෙන් ඔබ වහන්සේ සරණ යනවා කියලා නේද? ඒක තමයි සැබෑම බුදු සරණ යාම. මම ඊයේ කියලා දුන්නා ජානුස්සෝනි කියන බ්‍රාහ්මණයාත් එක්ක භාග්‍යවතුන් වහන්සේ සිද්ධ කරපු ධර්ම සාකච්ඡාවක් අංගුත්තර දුක්ඛ නිපාතේ. ඊයේ සිද්ධ කරපු දේශනාවේ බුද්ධ පුතුන් මුහුණු පොතේ නේ. ඉතින් මේ දේශනාව තුළදී හරි අපූර්ව ප්‍රශ්න ටිකක් අහන්නේ. ජානුස්සෝනි බ්‍රාහ්මණයා බුදුහාඳුරුන්ගෙන් අහනවා ස්වාමීනි කවුරු හරි කෙනෙක් අපාය උපදින්නේ නැහැ කියලා. නිරේ උපදින්නේ. කවුරු හරි කෙනෙක් සුගතිය උපදින්නේ. බුදුහාඳුරු දේශනාවක් කරනවා ඒ වෙලාවේ ජානුස්සෝනි කරපු නිසාත් නොකරපු නිසාත් නිරේ උපදිනවා. කරපු නිසාත් නොකරපු නිසා සුගතිය උපදිනවා කියලා. කෙටියෙන් දේශනා කරනවා. ඊට පස්සේ ඒක විස්තර කරන්න කිව්වාම භාග්‍යවතුන් වහන්සේ මොනව කරපු නිසාද මොනව නොකරපු නිසාද නිරේ යන්නේ, මොනව කරපු නිසාද මොනව නොකරපු නිසාද දිව්‍ය ලෝකයේ ඇතුළු සුගතිය උපදින්නේ කියලා පැහැදිලි කිරීමක් ලස්සන උතුම් දේශනාවක් කරනවා. ඒ දේශනාව බුද්ධ පුතුන් මුහුණු පොතේත් ඒ වගේම YouTube නාලිකාවට ගියාම බුද්ධ පුතුන් අහන්න පුළුවන් කෙනෙකුට. අන්න ඒ දේශනාව අවසානයේ ජානුස්සෝනි කියන අද පටන් මම ඔබ වහන්සේ සරණ ගියපු උපාසකයෙක් ලෙස පිළිගන්න කියලා. බලන්න එතකොට ඒ සරණ යෑම සිද්ධ උනේ කොතනින්ද? දහම් මහලනේ. දහම් මහල. අපේ බෞද්ධකම හරි ලිහිල් වෙලා තියෙන මොකක්ද? අපේ බුදු සරණ යෑම පුංචි කාලේ ඉඳලා අපිට කියවපු වාක්‍යයක්. ගෙදර අත්තම්මත් එක්ක බුදුන් වඳින තැන ඉඳලා ලදරු පාසලේ බුදුන් වඳින තැන ඉඳලා අපිට කියපු වැකියක් කටපාඩමින් කියනවා. ඒක පාසලේදී පන්සලේදී දහම් පාසලේදී බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියනවා. මම කිව්වේ ඒක නරකයි කියලාද? නෑ නෑ ඒක දිගටම කරන්න. ඒක කරන්න ඕනේ. හැබැයි යම් කිසි දවසක ඔබ ජීවිතේ බුදුහාමුදුරුවෝ වදාළ දෙයක් හරියට අවබෝධ වෙලා ඔබගේ ජීවිතයේ තීරණයක් ගත්තොත් මම මේ උතුම් බුදුහාමුදුරුවෝ සරණ යනවා. මේ උතුම් බුදුහාමුදුරුවන්ගේ දේශනාව තමයි මගේ දැක්ම වෙන්නේ. මම මේ උතුම් ධර්මයේ සරණ යනවා. උන්වහන්සේ වදාළ මාර්ගය අනුගමනය කරලා නිවන් දැක්ක ඒ උත්තමයාණන් වහන්සේලා ඒ නිවන් මඟ පුහුණු වුණු උත්තමයාණන් වහන්සේලා මම සරණ යනවා අද පටන් දිවි හිමියෙන් කියලා
කවුරු හරි කෙනෙක්ගේ හදවතින් ඇති වුණොත් හැඟීමක් විශ්වාසයක් එවැනි පැහැදීමකින් එවැනි ප්‍රකාශනයක් එළියට આવොත් ඒ ඇතිවෙන තුනුරුවන් කෙරෙහි පැහැදීමෙන් යුක්ත ඒ තුනුරුවන් සරණ ගියපු කෙනා නම් මම දන්නවා ටකරම් බෙදලා වෙනස් කරන්න බෑ. සල්ලි දීලා වෙනස් කරන්න බෑ. වැසිකිලි හදලා දීලා වෙනස් කරන්න බෑ. වෙන මැජික් පෙන්නුවා කියලා ආශ්චර්යමත් දේවල් කරන්න පුළුවන් අලුත් කට්ටියක් ආවා කියලා නිවැරදිව අවබෝධයෙන් තුනුරුවන් සරණ ගියපු කෙනෙක් නම් වෙනස් වෙනවද? වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. මේක මතක තියාගන්න. කෙලෙස් සහිත හාමුදුරු ගොල්ලගේ දුසිල්වත් හැසිරීමක් දැක්ක කියලා අවිනය සහගත නොහික්මුණු හැසිරීමක් Facebook එකේ වේවා YouTube එකේ වේවා කැලෑපත්තරවල වේවා දැක්කා කියලා ඒ ශ්‍රද්ධාව හෙල්ලෙන්නේ නැහැ. හරියට තුනුරුවන් සරණ ගියපු කෙනා කලබල වෙන්නේ නැහැ. කලබල වෙන්නේ. මොකද හරියට තුනුරුවන් සරණ ගියපු කෙනා දන්නවා නිවන් මඟ සරල නෑ කියලානේ. මේ මහතුරු ජපානයට ඇවිල්ලා ලෞකික ජීවිතේ ඉතින් දියුණු කරගන්න බලනවා නේද? ගොඩාක් මහන්සි වෙලා වැඩ කරනවානේ නේ මේ දවස්වල 35ට 38ට රස්නේ නේ. ඉතින් එළියට බැස්සන් මුළු ඇඟම දහඩියෙන් තෙත් වෙනෝ ගිනිගෙන දැවෙනවා ඇඟනේ. මේ කාලේ ජපානයේ අපි කාටවත් ඒක තදට දැනෙනවා. කොච්චර වතුර බිව්වත් පිපාසය සංසිඳෙන්නේ නැහැ. මූණට වතුර හලා ගන්නවානේ. සංසිඳෙන්නේ නැහැ. ඉතින් ඔයත් මේ විදියට දුක් විඳලා උත්සාහ කරනවා ලෞකික අරමුණක් ජය ගන්නනේ. ලෞකික අරමුණක් ජය ගන්න මේ බාහිර ලෝකෙත් එක්ක කරගෙන යන සටනේදී කොච්චරනම් පරදින වෙලාවල් තියෙද? මේ ජපානයට ඇවිල්ලා හිතපු විදියටම වැඩ ටික කරගන්න බැරි අවස්ථා සැලසුම් කරගෙන හීන දකින විදියටම අරමුණ ජය ගන්න බැරි අවස්ථා ඕන තරම් ඔබ මුණ දීලා ඇතිනේ. මේ බණහන අය ලංකාවේ ලෝකේ ජීවත් වෙන බුද්ධිමත් මිනිස්සු ඕන කෙනෙක් දන්නවා ලෞකික මේ කෙලස් එක්කම යන ගමනකදී දරණ වීර්යයන් අරමුණු වලට කරන සැලසුම් කැපවීම ඒ ඔක්කොම අසමර්ථ වෙලා ආපහු බිඳුවටම කඩාගෙන වැටෙන වෙලාවලුත් තියෙනවා. ඉතින් කෙලස් නැති කරන්න යද්දී කෙලස් නැති කරන්න යද්දී පරදින්න බැරිද? හාමුදුරුවෝ කාන්තාවක් නිසා මද්ද්‍රව්‍ය නිසා මිල මුදල් නිසා එහෙම කඩා වැටෙන්න බැරිද? පුළුවන්. උපාසක උපාසිකාව කඩා වැටෙන්න බැරිද? පුළුවන්. මෙහෙණින් වහන්සේලා පිරිහිලා කඩා වැටෙන්න බැරිද? පුළුවන්. තවම මාර්ගඵල අවබෝධ නොකරපු මේ මම වුණත් ඕනම වෙලාවක අරමුණේ පරාජයටපත් වෙන්න පුළුවන් යෝනිසෝ මනසිකාරය නැති වුණොත් සති සම්පජඤ්ඤේ නැති වුණොත් පරදින්න පුළුවන්. දැන් එහෙම පරදින කෙනෙක් දැකලා එහෙම පෙරදුණු කෙනෙක් දැකලා අපි කියනවා නම් මට මේ බුද්ධ ශාසනයෙම එපා වුණා කියලා. අපි කොච්චර දිලිඳුදනේ. අපි තුනුරුවන් සරණ ගිහිල්ලා තියෙන කොච්චර දිලිඳු විදියටද. මම ඔබට යෝජනා කරනවා. කවුරු මේ ශාසනය පිරිහුණා ඔබ හිත හදාගන්න. භාග්‍යවතුන් වහන්සේ ගැන සද්ධර්මය ගැන ඒ උතුම් ආර්ය මහා සංඝරත්නය ගැන ඇති කරගත්තු පැහැදීම ලෝකෙම හෙල්ලුණා හෙල්ලෙන්නේ නැති විදියට
මොකද සිල් රකින්න හාමුදුරුල්ලටවත් සිල් බිඳින හාමුදුරුල්ලටවත් ඔබව නිවනට ගෙනියන්න බෑ. මට පුළුවන් ද ඔබව නිවන් දක්වන්න? බෑ. මං කොහොම කරන්නද? මට බෑ ඒක කරන්න. තව භව මිලියනයකට පස්සේ හරි නේ. භව එකකට දෙකකට පස්සේ බැරි කියමුකෝ. මිලියනයකට පස්සේ හරි නිවන් දකින්නවා නම් නිවන් දකින්න තියෙන්නේ කාටද? තමන්ටමයි. තමන්ටමයි. ගංගා නම් ගඟේ වැලි කැට ගාන්ට අපිට බුදුවරු මුණ ගැහිලා තියෙනවා කියලා ගෞතම බුදුහාඳුරු දේශනා කළා. එච්චර බුදුවරු මුණ ගැහිලත් ඇයි අපි තවම සසරේ? තවම අපිට බැරි වෙලා තියෙනවා ඒ බුදුහාමුදුරුවරු වදාළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය නුවණින් දැකලා මේ සසර ගමනට හේතු වෙන තණ්හා, දිට්ඨි, මාන, අවිද්‍යාව දුරු කරගත්තනේ. ඒකයි මං කිව්වේ බුදුවරු මුණ ගැහුණටම යතිවරු උතුමන් වහන්සේලා අපේ වටේ හිටියටම ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ. ඒ නිසාම උන්වහන්සේලාගේ සාමාන්‍ය හාමුදුරුවෝලාගේ පුහුණු වෙන හාමුදුරුවෝලාගේ දුර්වලකම් දැක්කට අපි අනුවණය වගේ අපේ මග විනාශ කරගන්න හොඳ නැහැ. පැරණි අත්තම්මලා තමයි ඕවා දැක්කම ඔය වගේ සිද්ධි දැක්කම හරි අපූර්ව දේවල් කියන්නේ. ආයේ හාඳුරෝ කරපුවා ඒ හාඳුරෝ ගෙනියයි නේද? අපි කරගන්නේ වනේ අපි ගෙනියන්නේ. ඔය ගම්වල අත්තම්මලා කියනවානේ. ඔය වගේ හාඳුරු කෙනෙක්ගේ වේවා නේ. ගිහියෙක්ගේ වේවා නොහික් මුණුකමක් නොහොබිනා හැසිරීමක් දැක්කම පැරණි අත්තම්මල සියලා බුද්ධිමත් මිනිස්සුනේ ප්‍රඥාවන්ත මිනිස්සු. ඒ හාඳුරෝ සිවුරක් දාගෙන එහෙම කරනවද? එහෙනම් උන්වහන්සේ කරන්නේ බලන්නේ නුවණ. එහෙමයි කියලා බුදුන් වන්දන එක නවත්තනවද? නෑ. ධර්මයේ ඉගෙන ගන්න එක නවත්තනවද? නෑ. මතක තියාගන්න ඒ පැරණි මිනිස්සු හරියට තුනුරුවන් සරණ ගිහිල්ලා තිබුණා. ඒකයි කාටවත් හොල්ලන්න බැරි වුණේ. ඒකයි එක එක්කෙනා නිසා තමන්ගේ ගමන විනාශ කරගත්තේ නැත්තේ. තමන්ගේ අරමුණ විනාශ කරගත්තේ නැත්තේ. මේක හරි වටින දෙයක් අපිට තේරුම් ගන්න. මොකද මේ කාලේ හරි මේ සමාජ මාධ්‍ය හරි ජනප්‍රියයි නේ. මේවා ඉතින් මොකක් හරි තොරතුරක් ආවම තට්ටු ලැබෙනවානේ. ඉතින් ඒවා ෂෙයා කරන අයට අපි බනින්නෙත් නෑ. අපිට ඒක ඉතින් ඒගොල්ලෝගේ කැමැත්තනේ. ඒගොල්ලෝගේ කැමැත්ත. හැබැයි සමහර ඒවට නටලා බලනකොට අන්තිමට වෙනමම දෙයක් වෙලා තියෙන්නේ නේ. එතකොට කරගන්න තියෙන පව් අකුසල් නිකන් තියෙන කටින්දා සසරේ තව ආත්ම ගණන් උපදින්න කරගෙනත් ඉවරයි. ඒක තමයි හරි පව් වෙදින් මේ මිනිස්සු නේද? සමහර දේවල් දැක්කම පව් ඉතින් මිනිස්සු කතා කරන විදිය අපි පවා ජීවිතේ එක දවසක් ඇසුරු කරපු නැති අය සමහර වෙලාවට කමෙන්ට් දාලා යන ඒවා දැක්කම මම කල්පනා කරනවා හරි පුදුමයි. මේ භාග්‍යවතුන් වහන්සේ වදාළ දේමයි ඇත්ත කියලා. එයයි ජීවිතේ එක දවසක්වත් හම්බ වෙලත් නැති. ඇසුරු කරලත් නැති. කාට හරි පුළුවන් අපි ඉස්සරහට ඇවිල්ලා නිඳා කරන්න. පුළුවන්. ඒකෙන්ම පේනව නේද මේ සසර කොච්චර බියකරුද කියලා. ඒ තමයි කර්ම සහ කර්ම විපාකනේ. ඒවා කර්ම සහ කර්ම විපාක. පැවිද්දන් වන අපිට මේ ප්‍රථම ධර්ම සංගායනාවේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇතුළු 500ක් උතුම් මහරහතන් වහන්සේලා ඉතාම වටින මඟ පෙන්වීමක් කළා. ඒ තමයි පණව පුනීති වෙනස් කරන්නත් එපා,
පනවපු නැති ඒවා අලුතින් පනවන්නත් එපා. බුදුහාමුදුරුවෝ උපසම්පදා භික්ෂූන්ට 227ක් ශික්ෂාපද පැනෙව්වා. ඒක 226ක් කරන්නත් එපා. 228ක් 30ක් කරන්නත් එපා. තියෙන ටික රකින්න. සමහර වෙලාවට තියෙන ඒ 227ම හාමුදුරු කෙනෙකුට රැකගන්න බැරි අවස්ථාවක් එන්න පුළුවන්ද බැරිද? පුළුවන්. දැන් මට ඒ 227ම රැකගන්න බැරි කියන කාරණාව මත මම තර්ක කරොත් එහෙම ඔච්චර ඕනේ නැහැ සිල් කියලා. ඕක වෙනස් කරමු. ඕනේ නෑනේ. සමහර විට මේ ශාසනයේ කෙනෙක් පැවිදි වෙන්න පුළුවන් 227ම ආරක්ෂා කරගන්න පුළුවන්. ඒ කුඩා වැරද්දක්වත් නොකරන ඒ ශික්ෂාපද බුදුහාමුදුරුවෝ පනවල තියෙන්නේ සිල්වතුන්ගේ රැකවරණයට. සිල්වතුන්ට ගෞරවයක් ලැබෙන්න. සිල්වතුන්ට ආශිර්වාදයක් වෙන්න. දුසිල්වතුන් ගැන හිතලා නෙමෙයි මුලින් ශික්ෂාපද පනවන්නේ. සිල්වතුන්ට ආරක්ෂාවට. ඉතින් ඒකින්ද අපි සිල්පද කීයක් රැකගන්න පුළුවන්ද බැරිද කියන එක ඒක පුද්ගල වේමත්තතානේ. දැන් මහත්තුරු 3 දෙනෙක් ඉන්නවා. ඔයත් 3 දෙනා ගත්තොත් වෙනම කල්පනා කරලා බැලුවොත් පුද්ගලිකව මේ මහත්යට රැකගන්න පුළුවන් සිල් ප්‍රමාණය නෙමෙයි ඊළඟ මහත්මයා නේ. ඔබ දෙපළටම රැකගන්න පුළුවන් ප්‍රමාණය නෙමෙයි මේ තුන්වෙනියට ඉන්න මහත්මයා. ඔයත් 3 දෙනාටම රැකගන්න පුළුවන් ප්‍රමාණය නෙමෙයි මගේ ප්‍රමාණය. දැන් මාර්ගස්පිටිය සිරි සුදත්තාරාමයට රැස් වෙලා මේ ශාලාවේ පොඩි දරුවෝ අත්තම්මලා සීයලා තරුණ තරුණියෝ බණහනවා. ඔයත්තුම බලන්න. ඔයත්තන්ගේ අතර ඉන්න අයගේ සිල් ආරක්ෂා කර ගැනීමේ විවිධත්වයක් නැද්ද? ඒ දරා ගැනීම, ඒ හිත හදා ගැනීම නේද? ඒවයි වෙනසක් තියෙනවානේ. විවිධත්වයක් තියෙනවා. ධර්මශාලාව පැත්තකින් තියමුකෝ. ගෙදරම බලන්නකොනේ. සමහර කෙනෙක් ඉන්නවා ඔබේ ගෙදර බොරු කියන්නේ. සමහර කෙනෙක් ඉන්නවා බොරු විදිනවනේ. බොරු කියනවා නෙවෙයි විදිනවා. දෝරේ ගලනවා බොරුනේ. එකම ගෙදර. සමහර කෙනෙක් ඉන්නවා මත් වතුර මත් ද්‍රව්‍ය දුම් වැටි කටේ තියන්නේ ඔබේ ගෙදර. හැබැයි සමහර කෙනෙක් ඉන්නවා පැය 24ම බීලා. දවසට දුම් වැටි 7-8ක් කුරන කෙනෙකුත් ඉන්න පුළුවන්. එතකොට මොකක්ද ඒකෙන් පේන්නේ? මුළු ලෝකෙම සීලාදී ගුණ රැක ගැනීම කියන එක පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්ද නැද්ද? වෙනස්. වෙනස්. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් ඒ ශක්තිය. ඒක තේරුම් ගන්න. එතකොට ගිහියෝ අතර වේවා, පැවිද්දෝ අතර වේවා සීලය දුර්වල වෙන අය නිර්මාණය වෙන්න පුළුවන්. ඔබෙත් මගෙත් සීලය බිඳ වැටෙන්න පුළුවන්. ඒත් අපි මොකද කරන්න ඕන? ඒ වැරද්ද අවබෝධ කරගෙන නැවතත් සීලයේ පිහිටන්න ඕන. වැරද්දක් වුණොත් වැරද්ද අවබෝධ කරගෙන නැවතත් සීලයේ පිහිටන්න ඕන. කෙනෙකු වැරද්දක් කරාම එයාට ඒ වැරද්ද අවබෝධ කරලා දීලා එයා නැවත සීලයේ පිහිටවන්න ඕන. ඒකයි අපි කොයි කටයුත්ත කරන්න කලිනුත් මොකද කරන්නේ? පන්සිල් දෙනවානේ. දැන් මම ඔයයන්ට පන්සිල් දුන්නේ. අඩුම ඔයත් මේ පැයේ හරි මේ සිල්පද 5 රකින්නවද නැද්ද? රකින්නවා. ඒකත් කුසලයක් නේ. ඒකත් කුසලයක්. ඒ හින්දා මා යෝජනා කරනවා ඔබ ඔබේ බුදුහාමුදුරුවෝ ගැන, ඔබේ උතුම් සත්‍ය ගැන, ඔබේ උතුම් ආර්ය මහා සංඝරත්නය ගැන ඔබේ හිතේ තියෙන ශ්‍රද්ධාව ධර්මය අවබෝධ කර ගනිමින් තහවුරු කරගන්න. ඒක ස්ථාවර කරගන්න.
ඒක ගල් ටැඹක් වගේ ඉන්ද්‍රකීලයක් වගේ නොසෙල්වෙන අචල අවෙච්චප්පසාදයක් බවට අචල ශ්‍රද්ධාවක් බවට ඒ ශ්‍රද්ධාව ඔබපත් කරගන්න. ඒකෙන් යහපත වෙන්නේ හාමුදුරුවන්ටවත් බුදුහාමුදුරුවන්ටවත් ධර්මයටවත් නෙමෙයි. ඒ ශ්‍රද්ධාව නිසා යහපත වෙන්නේ කාටද? ඔබටමයි. ඔබටමයි. මොකද අපිට එහෙම බය නැතුව ඔබ භාග්‍යවතුන් වහන්සේ සරණ යන්න, සද්ධර්මයේ සරණ යන්න, ඒ උතුම් මහරහතන් වහන්සේලා ආර්ය මහා සංඝරත්නයේ සරණ යන්න කියලා ඔබට කියලා දෙන්න පුළුවන් බය නැතුවම. ඇයි කියලා දෙන්න පුළුවන්? අපි හොඳටම දන්නවා ඔබ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ආකාරයට එපයි කියපුවා නොකර හිටියොත්, කරන්න කියපුවා ඔබ කරොත් ඔබට හරියන්නේ එක හරියයි. සමහර විට ඒක කියලා දෙන මම ඒක කරනවා වෙන්න පුළුවන් එපයි කියපු එක. කරන්ට කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළ දේ මම ඔබට කියලා දෙනවා. හැබැයි මම කරන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි මගෙන් මේ දේශනාවෙන් ඒක ඉගෙනගෙන ඔබ ඒක පුහුණු වෙනවා. මතක තියාගන්න. මට ප්‍රතිඵල නොලැබුණාට ඔබට ප්‍රතිඵල ලැබෙනවා. ඒකනේ මේ ධර්මයේ අසිරිමත්කම. මේ ධර්මයේ අසිරිමත්කම තමයි කියලා දෙන කෙනා අපිට පහුරක් වගේනේ. එයා අපිට උපකාරයක්, අනුග්‍රහයක්, ශාස්ත්‍රූවරයා මඟ පෙන්වන්න ගුරුවරයා අපිට අනුග්‍රහයක්, උපකාරයක්, ආශිර්වාදයක්. හැබැයි එයා මත නිවන තීරණය වෙන්නේ නැහැ. එයා මත දුකින් නිදහස් වෙන එක හෝ නොවන එක තීරණය වෙන්නේ නැහැ. අසන්නා මතයි ඒක තීරණය වෙන්නේ. ශ්‍රාවකයාගේ පුහුණුව, කැපවීම, දරා ගැනීම, ඒ මතයි ඒක තීරණය වෙන්නේ. සිද්ධි නිසා මේ බුද්ධ ශාසනය ඉවර වුණා නම් නේ. මේක ඉවර වෙලා ගොඩක් කල්. ගොඩාක් සිද්ධි වෙනවනේ නේ. සමහර සිද්ධි වෙනකොට මිනිස්සු කැට තියලා කියන දැන් නම් බුද්ධ ආගම ඉවරමයි කියලා. එහෙම ඉවර වෙන්නේ නැහැ. එහෙම ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා මේ බුද්ධ ශාසනය ධර්මය අවබෝධ කරගත්තු, ධර්මය අවබෝධ කරගෙන මේ මඟ වඩන යම් කිසි කෙනෙක් මේ ලෝක ධාතුවේ කොතනක හරි ඉන්නවද, ඒ තාක්කල් මේ බුද්ධ ශාසනය තියෙනවා. ඒක තමයි ඇත්ත. ඒගොල්ලෝ සිවුරු දරන්ද සිවුරු නොදරන්ද කියන එක නෙමෙයි. ඒ සංඝ ශාසනයනේ. ඒ සංඝ රත්නය නොඉන්න පුළුවන්. හැබැයි බුද්ධ ශාසනය, තථාගත ධර්මය එහෙම විනාශ වෙන්නේ, එහෙම ඉවර වෙන්නේ. මේ මාර්ගය අවබෝධ කරගෙන ඒ මාර්ගය පිළිපදින පිරිසක් ඉන්න තාක්කල් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආර්ය අෂ්ටාංගික මාර්ගය, ඒ උතුම් මධ්‍යම ප්‍රතිපදාව මේ ලෝක ධාතුවේ කොතනක හරි තියෙන තාක්කල්, යම්කිසි කෙනෙක් ඒ ධර්මය ප්‍රගුණ කරන තාක්කල් මේ ලෝකේ රහතන් වහන්සේලා ගෙන්නම් හිස් වෙන්නේ නැහැ. හිස් වෙන්නේ නැහැ කියලා. ඒ නිසා අපි අසරණ නැහැ. අපි ඔළුව නරක් කරගන්න ඕනේ නැහැ අපි ඉවරයි කියලා නේ. එහෙම වෙන්න ඕනේ නැහැ. බලන්න මේ නම් කියපු අපේ නායක හමුතුරුලා ගත්තොත් මේ වැඩ ඉඳපු වයඹ මධ්‍යම දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝ නායක හමුතුරුව විදියට ඉඳපු වදේ මඩ ඥානතිලක නාහිමියන්, ඉඩංගම හේමතිලක අධිකරණ නාහිමියෝ, පූජ්‍ය පතිංගොල්ලේ ජීවානන්ද ලොකු හමුදුරු, පූජ්‍ය මැදකම්දේ ධම්මානන්ද අධිකරණ නායක හමුදුරු අපේ සායනහන්සේගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ. උන්වහන්සේ අපිත් එක්ක ගුරුවරුන්ගේ ගුණ කියනවා. උන්වහන්සේලාලෝ ඒ පැත්තේ පාසල් හදන්න මුල් වෙච්ච හාමුදුරුවෝ. බලන්න කොච්චර උතුමන්දනේ. අදටත් කී දහහකගේ ඇස් පෑදෙනවද උන්වහන්සේලා මුල් වෙලා පොල්ලතු මඩු මුලින් හදලානේ පන්සලට හම්බ වෙච්ච සමහර විට ඉඩම පන්සලේ භූමි පරිත්‍යාග කරලා පාසලට මිනිස්සුන්ගෙන් ආධාර සම්මාදන් කරලා සල්පිල් තියලා එහෙමනේ ඉස්කෝලේට ශාලාවක් හදාගන්න නැත්තේනේ.
ඔය ඉස්කෝලවලට ගුරුවරු ගෙන්න ගන්න මොන තරම්නම් ආණ්ඩුකාරවරු හම්බෙන්න ප්‍රාදේශීය ලේකම්ලා හම්බෙන්න 70ක්ම ගණන් ඔය ලොකු හාමුදුරුලා කකුල් වල දියපට්ට එනකම් පයින් කී විටක්නම් කඳුවල ඇවිදලා ඇද්දනේ. නුවරට මාතලයට ගිහිල්ට ඇද්ද. මොන තරම් දුක් විඳලා ඇද්ද ඔය ගම්වැසියන්ට ධර්මය ලබා දෙන්න, ලෞකිකව අධ්‍යාපනය ලබා දෙන්න. ඉතින් ඒ වගේ සත්පුරුෂ උතුමන් වහන්සේලා උන්වහන්සේලා මහරහතන් වහන්සේලා නොවෙන්න පුළුවන්. හැබැයි පුදුම ගුණ තිබිච්ච උත්තමයෝනේ. ඇත්තටම ලංකාවේ පාසල් පද්ධතියෙන් 140ක් 50ක් විතර හාමුදුරුවරු මුල් වෙලා හදපු. පන්සල් මුල් වෙලා හදපු. ඉතින් නිදහස් අධ්‍යාපනය දිනා ගැනීමමනේ ඔය මහා මේ ශ්‍රේෂ්ඨ නායකයෙක් වෙච්ච කන්නංගර මැතිතුමාටනේ මොන්න තරම් කැපිලි කෙටිලි තිබිලද නිදහස් අධ්‍යාපනයට අදාළව ඒ පනත් සම්මත කරන්නේ හාමුදුරුවරු හින්දම තමයි. හාමුදුරුවෝගේ හයියෙන්ම තමයි එතුමා ඒක කරගෙන තියෙන්නේ. ඒක ලබා ගන්න. ඊට පස්සේ පාසල් ආරම්භ කරලා මං කියවලා තියෙන ඔය මිගෙට්ටුවත් ගුණානන්ද හාමුදුරුවෝ වාද විවාද කරන කාලේ ඒ තොරතුරු 1890 ගණන් වල 70 ගණන් වල හාමුදුරුවෝ කොහොමද ගමින් ගම පාසල් ආරම්භ කළේ කියලා මේ ලොකු හාමුදුරුවලා මේ නායක හාමුදුරුවලා ඒ වගේ ගම් දනව් වල පන්සල් ආරම්භ කරලා පාසල් ආරම්භ කරලා දහම් පාසල් ආරම්භ කරලා මහා මෙහෙවරක් සිද්ධ කරපු උත්තමයන්න් වහන්සේලා. මම හිතනවා උන්වහන්සේලාට ආනන්ද හාමුදුරුවන්ට වගේ මහා කරුණාවක් හිතේ තියෙන්නේ නැතිනේ. මිනිස්සු ගැන පුදුම තෙතමනයක් තියෙන්නේ නැති. ඒ කාලේ හැටියට ඉතින් භාෂා ශාස්ත්‍රයන් ඉගෙනගෙන ධර්මය සහ ලෝක විෂය පිළිබඳව දැනුම ලබාගෙන අනාගතයේ ඉතින් නුවණින් දකින්න පුළුවන්කම තිබුණේ උන්වහන්සේලාට නෙනේ. ගමේ කීප දෙනයිනේ ඒ කාලවල ඔය පරිමි හාමුදුරුවලා ඉන්න කාලේ මහ දැනුගත් ඇත්තෝ හිටි. ඉතින් ඈත්තන්ට තමයි දුර පෙනුනේ නේ. ඒ ඇත්තෝ ගමේ ඉඳපු වැඩි හිටියෝ ටිකත් එක්කහු කරගෙන නේ. උඹලට බැරි වුණාට ඊළඟ පරපුරට හරි S2 පාද ගන්න ඉගෙන ගන්න ඕනේ කියන හැඟීමෙන් මේ පාසල් පන්සල් දහම් පාසල් ඈත පිටිසර ගම් දනව් වල මහ කඳු මුදුන් වල නේ 70ක්ම ගණන් පයින් බඩගාමි ගොඩනගලා තියෙනවා. ඉතින් එවැනි උත්තමයෝ මේ සංඝ පරපුරේ ඉන්නවනේ. සංඝං සරණං ගච්ඡාමි කියනකොට ඒ උත්තමයෝ අපේ 100ට එන්න ඕන මහරහතන් වහන්සේලා වගේම. කෙලෙස් සහිත වුණා මේ බුද්ධ ශාසනය කරුණාවෙන් දයාවෙන් පුළුවන් සිල් ටික ආරක්ෂා කරගෙන මිනිස්සුගේ යහපතට උභය ලෝකාර්ථ යහපතට කටයුතු කරපු ඒ උතුමෝ අපි සරණ ගිහින් තියෙන්නේ. මහරහතන් වහන්සේලා වගේමනේ. ඉතින් අපිට තියෙන්න ඕනේ ඒ උත්තමයෝ අපවත් වුණාම මේ වගේ කළගුණ සැලකීමක් නේ. කළගුණ සැලකීමක් තියෙන්නේ අපි කා. අපේ සායනහන්සේ මේ ධර්ම ප්‍රචාරක කටයුතු වලට මේ කාලේ විදේශගතව වැඩ සිටියත් අපේ සායනහන්සේ අපේ ගමේ මාරගස්පිටිය ගමේ දායකත්වොත් ඒ ලොකු සායනහන්සේලාගේ ඒ සත්පුරුෂ ජීවිතේ ඒ උදාර ජීවිතය අඳුනගෙන කෘතවේදීව කටයුතු කරපු කරන පිරිසක්. උන්වහන්සේලා වෙනුවෙන් කරන්න ඕන ලොකෝම කෘතගුණ සැලකිල්ල තමයි ඉන්න හාමුදුරුවලා රැකගෙන ඉන්න හාමුදුරුවලට කරුණාවෙන් දයාවෙන් කටයුතු කරමින් උන්වහන්සේලාගෙන් අවවාද අනුශාසනා ලබාගෙන බුද්ධ වචනය ඉගෙනගෙන තමන්ගේ ජීවිතය මෙලොවත් පරලොවත් යහපත් කරගැනීමනේ. පින් පෙද්දීම වගේම අප උපස්ථානය වගේම ඉන්න ස්වාමීන් වහන්සේලාගෙන් ඔය හදපු පන්සල් වල ධර්මය ඉගෙන ගන්න. ගුණ නුවණ දියුණු කර ගන්න.
ජීවිතයේ සත්පුරුෂකම වැඩි දියුණු කර ගන්න ඕන. ගම බෞද්ධ ධර්මයෙන් බබලන තැනක් බවට හැම ගමක්ම පත් කර ගන්න ඕනේ. අන්න එතකොට තමයි මේ පැරණි ස්වාමීන් වහන්සේලා දෙවි දේවතාවුන් විදියට හරි ඉපදිලා යම්කිසි තැනක වැඩ ඉන්නව නම් අනේ අපේ දායකත්ව ලෙස ඉඳපු අය කොච්චර උතුම් අයද, අපේ ශිෂ්‍ය පුත්‍රයන් වහන්සේලා විදියට ඉඳපු අය කොච්චර උතුම් අයද කියලා ආශිර්වාද කරයිද නැද්ද? ආශිර්වාද කරයි. අනිවාර්යෙන්ම ආශිර්වාද කරයි. මොකද මේ වගේ පැරණි හාමුදුරුවලා පුදුමාකාර ගුණධර්ම තිබිච්ච අය. මං අවුරුදු 30 ගානකට කලින් මහණුනේ. මට ඉතින් මේ පැරණි උතුම් සංඝ පරපුර ඇසුරු කරන්නට අවස්ථාව හම්බුණා. ඒ උතුමන්ලානේ අපේ ගුරුවරුන්. අපි දැකලා තියෙනවනේ ඒ ස්වාමීන් වහන්සේලා කොච්චරනම් කුඩා අනු කුඩා ශික්ෂාපද ගැන වග වුණාද කියලා. මිනිස්සු ගැන කොච්චර කරුණාවන්තද කියලා. කරුණාවන්තයි කියන්නේ මිනිසුන් අලෝනවා කියන එක නෙවෙයි, සමහර විට කොහුමිට ගන්නවා. හැබැයි ඇතුළත එතමනේ නේ. සමහර අපේ ලොකු ආම්තුලා කොහුමිට ගන්නෙ බීලා හැම ආවොත්. ඒ මොකටද? ඒ ගහලා හරි බැනලා හරි නේ අහන්නේ තමුන් ඔය විදියට බීලා අර උපාසකම්මට කරදර කරන්නේ ඇයි? අර පුංචි උන්ට තමුන් ඔහොම හැසිරුණාම පාරේ බහින්නේ කොහොමද? එහෙම ගමේදී සමහරු හම්බුනාම බනින, දොස් කියන නේද? දඬුවම් දෙන්න එන අවුරුදු ගාන බලන්නේ වයස කීයද කියලානේ. පැරණි ලොකු හම්දුරලා කෙවිතක් හරි අරගෙන පන්නගෙන යන ලොකු හම්දුරලා අපේ සමාජයේ අපි පොඩි කාලේ දැකලා තියෙනවා. ඒ මොකටද? උන්වහන්සේට කවුරු හරි කෙනෙක් බොන එකෙන් වළක්ව ගත්තම මහ ලාභයක්ද? නෑනේ. ඒ ගෙදරට ලාභයක්. ඒ ගමට ලාභයක් නේ. මත්ද්‍රව්‍ය නැති ගමක් හැදුනොත්, මත් වතුර නැති ගමක් හැදුනොත් ඒ ගම කොච්චර ලස්සන ගමක් වෙයිද? ඒ ගමේ මත් වතුර මත්ද්‍රව්‍ය නැති වෙනවා කියන්නේ සල්ලාලකම අඩු වෙනවා නේ. හොරකම අඩු වෙනවා. වෙනත් අපචාර ගොඩාක් අඩු වෙන්න පටන් ගන්නවා. මොකද මිනිස්සු මත් වතුරෙන් මත්ද්‍රව්‍යෙන් මනස විකෘති වුණාම, ඊළඟට ඒවට ධනය නැති වුණාම අනෙක් දුරාචාර පටන් ගන්නවා. ගමක් වෙනසෙනවානේ. පැරණි හාමුදුරුලා කොච්චර උතුම් අයද කියලා තේරෙන්නේ අද ඉඳලා පස්සට කල්පනා කරලා බලනකොටනේ. ඒ අතීතයට යනකොට ඒ හාමුදුරුලා ගම් රැක්ක විදියනේ. මං හිතන්නේ වර්තමානයේ ඉන්න අපි සියලු දෙනා වහන්සේලාට ඒ පැරණි උතුමන් වහන්සේලාගේ චරිත පුදුම ආදර්ශයක්. ගමක වැඩ කරන හැටි, මිනිස්සු එක්ක කටයුතු කරන හැටි, ඒ පෞරුෂය තියාගන්න හැටිනේ. කරුණාව, දයාව, ඒ උන්වහන්සේලාගේ ගාව තිබිච්ච ඒ දුර දක්නාසුළු බව, තැනට සුදුසු නොවන මොන තරම් ගුණ ඒ පැරණි උතුමන් ගාව තිබුණා. ඒ හින්දා එවැනි උතුම් සංඝරත්නය සරණ යමින් උන්වහන්සේලා කෙරෙහි කෘතවේදීව කටයුතු කිරීමත් අපේ පින්වතුන්ලා නිරන්තරයෙන් සිද්ධ කරන එකක්, සිද්ධ කරන්න ඕන එකක්. ඔන්න ඔය විදියට තුනුරුවන් සරණ ගියපු කෙනෙකුට හැම අංශයෙන්ම බුද්ධං සරණං ගච්ඡාමි, අවබෝධයෙන්ම බුදුන් සරණ ගියපු, ධම්මං සරණං ගච්ඡාමි, අවබෝධයෙන්ම ධම්ම සරණ ගියපු, සංඝං සරණං ගච්ඡාමි, අවබෝධයෙන්ම සංඝුන් සරණ ගියපු කෙනාට කියනවා උපාසක, උපාසිකා. තුනුරුවන් සරණ ගියපු කෙනාට ලැබෙන විශේෂ ගෞරව නාමය තමයි උපාසක, උපාසිකා. තුනුරුවන් සරණ ගිහිලා තියෙන නිසා. දැන් පසු කාලීන මේ බුද්ධ ශාසනයට ප්‍රහාර එල්ල වෙන්නේ හරි අමුතු විදියට.
ඒක බෞද්ධයෝම පාවිච්චි කරලා තමයි මේ ප්‍රහාරය හරි ලස්සනට දීලා තියෙන දෙනා. ඔය වචන වලට සමච්චම් කරන්නත් අපිට අපේ සමාජයෙන්ම පුද්ගලයෝ ඉදිරිපත් වුණාද නැද්ද? ඉදිරිපත් වුණා. සමහර අයගේ හැසිරීම් වලට කියන එකක් තමයි එයා හරි උපාසකයා. නේ? එතකොට උපාසක භාවයක් ලබන එක කොච්චර දුර්ලභද? මහා කල්ප ගණන් තිබිලා තියෙන බුද්ධ ශාසනයක් නැති. මේ අපිට මේ මහා කල්පයේ භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේලා 5 නමක් පහළ වුණාට මහා කල්ප ලක්ෂ ගණන් තිබිලා තියෙනවා බුදවරු නැති බුද්ධ ශූන්‍ය කල්ප. ඒ කාලවල මහා සංඝ රත්නයක් නැහැ. උපාසකවරුත් නැහැ. උපාසිකාවොත් නැහැ. නිසා ඔය ඇත්තෝ උපාසක භාවයේ ලබලා තියෙන භාග්‍යයකට උපාසිකා භාවයේ ලබලා තියෙන්නේ භාග්‍යයකට පරිස්සම් වෙන්න ඕන. මොකටද? උපාසක චණ්ඩාලයෝ සහ චණ්ඩාලියෝ නොවී ඉඳනේ. උපාසක චණ්ඩාලයෝ කියන්නේ උපාසක ගුණ කෙලසගත්තු අයට. තුනුරුවන්ට අවමන් කරන මම උපාසකෙක් මමත් බෞද්ධ කිය නේද? තුනුරුවන්ට අවමන් කරන උපාසක චණ්ඩාලයෝ කියලා කියන්නේ ඒගොල්ලෝ. උපාසකවරු නෙමෙයි. උපාසකවරු තුනුරුවන්ට නිගා කරන්නේ. තුනුරුවන්ට නිගා කරන්නේ. තුනුරුවන්ට අවමන් කරන්නේ උපාසකවරු. සැබෑ උපාසකවරු කියන්නේ නුවණින් හදවතින් දෙකින් තුනුරුවන් සරණ ගිය. අර අපේ පැරණි අත්තම්මලා සියලා සිරිපා කරුණා කරනකොට ලස්සනට තුන් සරණ කියන්නේ බුද්ධං සරණේ සිරස දරාගෙන නේ. ධම්මං සරණේ සිත පහදාගෙන. සංඝං සරණේ සිවුරු දරාගෙන. ඉඤ්ඤයි තුන් සරණේ අදහාගෙන නේ. ලස්සනට කියනවා පෙලින් පෙලට නේ. ඒකේ තුනුරුවන් මුළු ජීවිතේම වෙලා නේ. එලෙස තුනුරුවන් සරණ ගියපු අය කවදාවත් කලබල වෙන්නේ නැහැ. තමන්ගේ උපාසක භාවය කිලිටි කරගන්නේ, අපිරිසිදු කරගන්නේ, ඒක විනාශ කරගන්නේ. ඔබ තුනුරුවන් සරණ ගියපු උපාසකතුමෙක් වුණොත්, උපාසිකාවක් වුණොත් ඔන්න ඔබ දහම් අහන්න පටන් ගන්නවා. දහම් අහන්න පටන් ගන්නවා තව. අහන ධර්මයේ මෙනෙහි කරන්න පටන් ගන්නවා. එතකොට තමයි ඔබට දුක කියන්නේ මොකක්ද කියලා සත්‍ය වශයෙන් අවබෝධ වෙන්නේ. ඒ නුවණ පහළ වෙනවා. තුනුරුවන් නිතර ඇසුරු කරන, තුනුරුවන්ගෙන් ධර්මය ඉගෙන ගන්න අයට දුක කියන්නේ මොකක්ද කියන සත්‍ය වැටහෙන්න ගන්නවා. සාමාන්‍යයෙන් අපි දුක ලෙස අඳුන ගන්න දේ වෙනුවට පංච උපාදානස්කන්ධය දුක බව විග්‍රහ කර ගන්නවා. තේරෙන්න පටන් ගන්නවා. ඒ දුකට හේතුව මේ පුද්ගලයෝ, දේවල්, තැන්, සිද්ධි නෙමෙයි, තණ්හාවයි කියලා තේරුම් ගන්නවා. දුක්ඛ සමුදය ඥානං. ඒ දුක ඇතිවීම පිළිබඳව නුවණ ඇති වෙන්න පහළ වෙන්න පටන් ගන්නවා. කාටද? හරියට තුනුරුවන් සරණ ගියපු කෙනාට. සැබෑ උපාසක උපාසිකාවන්ට. ඊළඟට දුකින් නිදහස් වීම නම් ඒ තණ්හා ආදී කෙලෙස් ධර්මයන්ගෙන් නිදහස් වීමයි, නිවීමයි කියන එක ඒ උතුම් දුක්ඛ නිරෝධේ ඥානං කියන උතුම් ඥාන දර්ශනය පහළ වෙන්න පටන් ගන්නවා. ඊළඟට ඒ සඳහා තිබෙන එකම ක්‍රමවේදය උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගයයි මධ්‍යම ප්‍රතිපදාවමයි කියන දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං කියන ඒ උතුම් දුකින් නිදහස් වීමේ
ප්‍රතිපදාව පිළිබඳව ඥානය පහළ වෙන්න පටන් ගන්නවා. නුවණ. ඔය උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වෙන්නේ කාටද? තුනුරුවන් සරණ ගියපු කෙනාට. තුනුරුවන් සරණ ගියපු කෙනෙක් තුනුරුවන් වෙත නැවත නැවතත් එළඹෙනවානේ. එළඹිලා නැවත නැවතත් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. අහන ධර්මය ධාරණය කරගෙන නැවත නැවතත් නුවණින් මෙනෙහි කරනවා. විමසනවා. ඊළඟට භාවනාමය වශයෙන් වඩනවා. අන්න එතකොටයි එයා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත, දැකගත්ත, නුවණින් දැකගත්ත කෙනෙකු බවට පත් වෙන්නේ. ඔබත් උත්සාහ කරන්න ඕනේ ඒකට. ඒකයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ යෝච බුද්ධංච ධම්මංච, යමෙක් බුදුන් දහම් සංගුම් කියන සරණංගතෝ තුනුරුවන් සරණ ගියොතින් චත්තාරි අරිය සත්‍යානි සම්මප්පඤ්ඤාය පස්සති. ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය මනා නුවණින් දකින්න පටන් ගන්නවා කියලා. මතක තියාගන්න. දුකින් නිදහස් වෙන්නේ තුනුරුවන් සරණ ගියාම නෙමෙයි. තුනුරුවන් සරණ ගිහිල්ලා මොකක් කරගත්තොත් උතුම් චතුරාර්ය සත්‍ය දැකගත්තා. එතකොට දුකින් නිදහස් වෙන්නේ. තුනුරුවන් සරණ යෑමම අඩුම සුගතියක උපදින්න හේතුවක්. මේ භවය යහපත් වෙන්න හේතුවක්. ඒකෙන් කියවෙන්නේ මේ භවය යහපත් වුණාට දුක ඉවරයි කියලා. දැන් අපි ඉන්නේ මේ යහපත් භවයකනේ. මනුෂ්‍ය භවයේ දුක ඉවරද? නැහැ. වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. ඒ අතර ප්‍රියාය අහිමි වෙනවා, අප්‍රියාය මුණ ගැහෙනවා, කැමති දේවල් නැති වෙලා යනවා. පංච උපාදානය කරගත්තු, උපාදාන කරගත්තු හැම ස්කන්ධ ධර්මයක් නිසාම දුක් විඳිනවානේ. දුකක්මයි. ඒ හින්දා මා ඔබට යෝජනා කරනවා. ඔබ තුනුරුවන් සරණ යන්න. තුනුරුවන් සරණ ගියපු බෞද්ධයෙක් විදියට ළඟා කරගත හැකි අමිල ජයග්‍රහණය, වටින ජයග්‍රහණය මේ මිනිස් සත්වයාට අසීමිත ආදරයක් දක්වපු, ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව සමානාත්මතාවයෙන් කටයුතු කරපු ඒ උතුම් මහරහතන් වහන්සේ. හැම මහරහතන් වහන්සේ කෙනෙක් මෙහෙමයි. නමුත් කෙලස් තිබුණු අවදියේ රහත් නොවුණු වෙලාවෙත් මහා දයාවකින් කටයුතු කරපු අද වගේ පොහොය දවසක මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණු ඒ උතුම් ආනන්ද තෙරුන් වහන්සේ ගිය මඟ අපිත් යන්න ඕනේ. අපිත් ඒ වැඩපිළිවෙල තුල සමාදන් වෙන්න ඕනේ. ඒ මහා වීරියෙන් අපිත් අපේ ගමන නිමා කරගන්න උත්සාහ කරන්න ඕනේ. ඉතින් අද දවසේ දේශනාව තුළ අපේ සදහැවතුන්ට මඟ පෙන්වුවේ තුනුරුවන් සරණ ගිහින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගත්ත හොඳ බෞද්ධයෙක් වෙන්න. අපි දැනගත්ත වයෝවෘද්ධ ස්වාමීන් වහන්සේ කෙනෙක් පන්සලේ වැඩ ඉන්න බව. අපේ නන්දසාර ස්වාමීන් වහන්සේගේ ලොකු ස්වාමීන් වහන්සේගේ අපවත් වෙච්ච ශිෂ්‍ය පුත්‍රයාණන් වහන්සේ නමක් ලෙස පැවිදි වෙලා ශාසනික කටයුතු කරමින් ඔය ඇත්තන්ට මඟ පෙන්වමින් ස්වාමීන් වහන්සේ නමක් වැඩ ඉන්න බව. උන්වහන්සේ තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේ නමක් ලෙස අපේ දායකයෝ උන්වහන්සේ සිව්පසයෙන් උපස්ථාන කරමින් බලා කියා ගන්නට ඕන. උන්වහන්සේගෙන් දහම ඉගෙන ගන්න ඕන. ධර්මානුකූල මඟ පෙන්වීම ලබා ගන්න ඕන. ඒ වගේම අපේ පැරණි උතුමන් වහන්සේලා ගොඩාක් දුක් විඳලා ගොඩ නගපු ඔය උතුම් සිද්ධාස්ථාන ආරක්ෂා කර ගනිමින් ගොඩනැගිලි සහ ඒ භූමි රකින්නවා විතරක් නෙමෙයි, උන්වහන්සේලාට ස්ථාන හදද්දි තිබුණ උතුම් අරමුණු ආරක්ෂා කර ගනිමින් ඔයත් කටයුතු කරන්නට ඕනේ. එතකොට තමයි ඔයත් උන්වහන්සේට කළගුණ සැලකුවා වෙන්නේ. ඔයත් උන්වහන්සේට උතුම් උපහාර දක්වා වෙන්නේ. ඉතින් අපේ නන්දසාර ස්වාමීන් වහන්සේගේ
ආදරණීය අම්මට තාත්තට අපි හදවතින් ආශිර්වාද කරනවා. පවුලේ එකම පුතණුවන් පැවිදි කළා තියෙන්නේ. තව දියණිවරු ඉන්නවා. නමුත් එකම පුතණුවන් බාල පුතණුවන් ප්‍රවෘජා භූමියට පත් කරලා තියෙන්නේ අපේ ස්වාමින්වහන්සේ. ඉතින් අපි සතුටු වෙනවා ඔබ දෙපළ හොඳ පුතෙක් හදලා ශාසනයට පූජා කරපු නිසා අපිටත් උන්වහන්සේ වගේ සත්පුරුෂ කල්යාණ මිත්‍ර හාමුදුරු කෙනෙක් ආශ්‍රය කරන්ට ලැබුණා. පුද්ගලිකව මටත් අපේ සද්ධාවාස ස්වාමීන් භාග්‍යයක් උන්වහන්සේත් සමග කල්ගත කරන්නට මේ එකම සේනාසනේ වැඩ ඉන්නට අවස්ථාව ලැබීම ඒක අපි භාග්‍යයක් කොට සලකනවා. ඉතින් අම්මටයි තාත්තටයි බොහොම පිං ඔබ දෙපළට මේ පිං අනුමෝදන් වන දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා. තිලකරත්න පියාණන්ට, නෑනියන්ට, ඒ වගේම අපේ ස්වාමීන්වහන්සේගේ සහෝදරියන්ට, ඒ වගේම ඒ දුවදරුවන්ට, ඒ පවුලට එකතු වෙච්ච මහත්තුරු, ඒ හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්, සිතක්, ශාන්තියක් වේවා. ඒ වගේම අපේ මාරගස්පිටිය සිරි සුදත්තාරාම විහාරස්ථාන දායක කාරකාදී ලොකු කුඩා තරුණ බාල මහලු හැම දෙනාටම දහම් පාසලේ දුවදරුවන්ට ඒ සියලු දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාද ලැබේවා. කරදර බාධක දුරු වේවා. ලංකා වාසී ඔබගේ ගම් වාසී සියලු දෙනාටත් වනහන්ට ආපු මේ තරුණ මහත්තුරු ඔබ හැම දෙනාටත් ඔබ හැම දෙනාගේමත් ලංකාවේ ජීවත් වෙන ආදරණීය මව් දෙමව්පියන්ට සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපතක්, සිතක්, ශාන්තියක් වේවා. අපි හැම දෙනාටම මේ වගේ පින් කටයුතු මේ ජපානයේ වැඩ හිටියත් සිද්ධ කරන්නට මඟ සැලසුනේ පූජනීය සුදම්ම ස්වාමීන් වහන්සේ නිසා. කුරුළුනිකවැවේ සුදම්ම මාහිමිපාණන් වහන්සේ මේ සේනාසනේ පුජිසුගත සේනාසනේ ආධිපත්‍ය හොබවන උන්වහන්සේ ඇතුළු පූජනීය මහා සංඝ රත්නයටත් බණහපු ඔබටත් බුද්ධ පුතුන් ශ්‍රාවකයින්ටත් මේ උතුම් පුර පසළොස්වක පෝය දවසේ සද්ධර්ම ශ්‍රවණයෙන් රැස්වුණු පින් කුසල් බලයෙන් නිදුක් බව ලැබේවා, නිරෝගී බව ලැබේවා, සුවපත් බව ලැබේවා, දිගාසිරි ලැබේවා. සියලු දෙවියෝ මේ උතුම් පින් වලින් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අපි මේ පින් අනුමෝදනා කරමු. සද්ධර්ම ශ්‍රවණයෙන් රැස්වුණු සියලුම පින් කුසල් වයඹ මධ්‍යම දෙපළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායකව වැඩ වාසය කරපු අපවත් වී වදාළ පූජනීය වදේමඩ ඥානතිලක නාහිමිපාණන් වහන්සේට, පූජනීය ඉඩම්ගම හේමතිලක අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේට, පූජනීය පතිංගොල්ලේ ජීවානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේට, පූජනීය මැදකම්දේ ධම්මානන්ද අධිකරණ නායක මාහිමිපාණන් වහන්සේට මේ පින් අත් වේවා. උන්වහන්සේලාගේ සසර භව ගමන සුවපත් වේවා, සැපවත් වේවා. සුගති භූමීන්හිම උපදින හැම භවයකම උපත ලබත්වා. ඒ වගේම මිය පරලොව සැපත් අපේ ස්වාමින් වහන්සේගේ සොහොයුරාණන් RMG ගාමිණී විපුලසේන ඒ සහෝදරියගේ ස්වාමි පුරුෂයාණන්, ඒ සොහොයුරාණන්ට, ඒ වගේම ලයනල් ගුණතිලක අපේ ස්වාමීන් වහන්සේගේ මාමට, ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේගේ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ නමක් ගල්ලේ දණ්ඩ පුරාණ රාජමහා විහාරාධිකාරීන් වහන්සේ අපිත් අඳුනගත්ත මේ රටට ආවට පස්සේ බලංගොඩ ශාසන ජෝති ස්වාමීන් වහන්සේ, උන්වහන්සේගේ තාත්තත් අභාවයට පත් වුණා. KW ආර්යසේන පියාණන් වහන්සේ, ඒ පියාණන් වහන්සේටත්, ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේගේ මව් පාර්ශවයේ, පිය පාර්ශවයේ මියගිය සියලු දෙනාටත්, ඒ වගේම අපේ ස්වාමීන් වහන්සේගේ වගේම නායක ස්වාමීන් වහන්සේලාටත් අපවත් වෙච්ච එදා මෙදා තුර සිව්පසයෙන් අප උපස්ථාන කරපු මාරගස්පිටිය සිරි සුදත්තාරාම මහ විහාරස්ථානයේ සතර පේරුවේ අහිංසක ගම්වාසී දායක කාරකාදී මියගිය සියලුම උපාසක උපාසිකාවන්ටත් බණහපු බුද්ධ පුතුන් ශ්‍රාවක පිරිස නමින් මියගිය ඇත්තන්ටත් මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා. සසරේ උපදින හැම භවයකම සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා. ඉක්මන් භවයකදී අපේ ඥාතිවරු නිවන් දකිත්වා කියන සිතින් යුක්තව අපි සාදු 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 ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට, ඒ වගේම මියගිය ඥාතීන්ට, දෙවියන්ට සත්පුරුෂ කල්යාණ මිත්‍ර ඇසුරම ලැබේවා. ඉක්මන් භවයකදී අපි හැම දෙනාටම උතුම් නිවනම අවබෝධ වේවා. සාදු සාදු සාදු.
ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු ශාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු මම් පරන්ති ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ හැම දිනම වන්දනා කරගන්නට අභිවාදන සීලිස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පත්තේ සග්ග සම්පත්ති මේව චතෝ නිබ්බාන සම්පත්ති මිනාතේ සමිජ්ජතු. හොඳයි මේ වෙලාවේ සායන් වහන්සේ ධර්ම පරිස්කාර පූජාව සිද්ධ කරනවා. ඔය ඇත්තොත් ලංකාවේ හිටියත් ඒට සාදු කියලා සම්මාදන් වෙන්න. ධර්ම ශ්‍රවණය කිරීමෙන් දහම් පඬුරු පූජා කිරීමෙන් රැස් කරගත්තා වූ සියලුම පින් කුසල් අපවත් වී වදාළ ස්වාමින් වහන්සේලටත් මියගිය සියලු ඥාතීන්ටත් ඔබ අප හැමටත් නිවන පිණිසම උතුම් පාරමී වේවා. සාදු සාදු සාදු. හොඳයි තෙරුවන් සරණයි.